සියලුම SLT මොබිටෙල් සේවාවන් MySLT ඇප් එක හරහා කරගන්න. සියලුම SLT මොබිටෙල් සේවාවන් MySLT ඇප් එක හරහා කරගන්න. දසනකාන්තී චූර්ණය සහිත ලීවර් ආයුෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වළකයි. අද 2022 අගෝස්තු 20 සෙනසුරාදා සිරස්තල කැපවීමෙන් වැඩ කළ හැකි පිරිසක් පාලනයට එක්කර ගන්නයි මහා සංඝරත්නයෙන් ජනපතිට අනුශාසනා. ඔබතුමත් එක්ක මේ බර දරා ගන්න පුළුවන් පිරිසක් එකතු කරගෙන යමක් කියනවා. නව දේශපාලන ගමනක අවශ්‍යතාව දැඩිව පවතින බව අටමස්ථාන වැඳපුදාගත් ඩැලස් ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායම අනුරාධපුරයේදී කියන්නේ. පක්ෂ දේශපාලන වෛරසයෙන් ශ්‍රී ලංකීය ජාතික දේහ මුදවගන්නේ කොහොමද? පාර්ලිමේන්තුව විසිරුවා නව ජන වරමකට ඉඩ දෙන්න. ජාතික ජන බලවේගී පළමු ජන රැළිය නුගේගොඩින් ඇරඹේ. විපක්ෂ නායකගේ සොහොයුරිය සහ හිරුනිකාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරයි. විම්දියර මිලිලීටර් 100 ස්මාර්ට් පැක් එක රුපියල් 85ට දැන් වෙළඳ පොලේ. From Ada Derana, this is Ada Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශය සමග. මහකන්නයට අවශ්‍ය පොහොර කිසිදු ප්‍රමාදයකින් තොරව ගොවි ජනතාවට ලබා දීමට පියවරගෙන තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද පෙරවරුවේ අනුරාධපුරයට පැමිණි ජනාධිපතිවරයා අටපස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේකම සිරිනිවාස හිමියන් බැහැදුටු අවස්ථාවේ මේ බව ප්‍රකාශ කළා. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහා සෑය වැඳ පුදාගත් ජනාධිපතිවරයා වෙත අනුශාසනයක් කරමින් රුවන්වැලි සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් පැවසුවේ කැපවීමෙන් කටයුතු කළ හැකි පිරිසක් පාලනයට එක් කරගත යුතු බවයි. The big story. අද පෙරවරුවේ අනුරාධපුරයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රථමයෙන් අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයෙන් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියා. ඕටේම ගෙනත් කියන මෙතුමා කියයි ආකාරයට කරන්න යන්නේ. යල කන්නේ අස්වැන්න තමයි දැනට අවධානය යොමු වෙලා තියෙන. ඒකට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය සපයන්න කටයුතු කළා තියෙනවා. ඊට අමතරව මහ කන්නේ සම්පූර්ණ කන්නයක් කරගන්න කටයුතු සූදානම් කරලා තියෙන නායකයන් අවශ්‍ය පෝර ආධාර ලබාගෙන ලෝක බැංකුවෙන් ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ඇමරිකන් එක්සත් ජනපදයෙන් සහ තවත් ආධාර දෙන ආයතන වලින් ලබාගෙන යූරියා පමණක් නෙවෙයි MOP TSP ලබා ගන්න කටයුතු කරලා තියෙනවා. දැන් මාකම්මේ අස්වැන්න දෙක ගන්න ඕනේ. ගත්ත තමයි යන්නේ සහනයක් අම්මා. ඒකෙන් ගහට කොට එන්නේ මේ මහා කන්නේ හරියට ආවා. අනතුරුව ජනාධිපතිවරයා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත්තා. ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඉන් අනතුරුව රුවන්වැලි සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. කරන ඕනෑම යහපත් වැඩකට ඒ ආශිර්වාදයේ සාර්ථකව සියල්ලම තියෙනවා. ඓතිහාසික රුවන්වැලි මහා සෑය වෙත පැමිණි ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරත වී මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේ ඉන් අනතුරුවයි. භගවා අරහං සම්මා සම්බුද්ධෝ නිච්ඡා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ ඔබතුමාට ඉතාම පෙර ඊන්දු තීරණ ගන්න වෙයි. හිතමාල්කම් නැති වෙයි බොහෝ දෙනා අතරේ විවේචනයේ වෙයි බණී
ඒ මොනවා වුණත් ඔබතුමා නොසැලී මේ අවස්ථාවේ ඔබතුමත් එක්ක මේ බර දරා ගන්න පුළුවන් පිරිසක් එකතු කරගෙන සියලු දෙනාගේම සහයෝගය ඇතුව මේ ගත්ත තනතුරත් එක්ක වගකීමක් තියෙනවා යම් ප්‍රමාණයකින් මේ මිනිස්සුන්ගේ සුවසිත නිසා යමක් කියලා. අනතුරුව ජනාධිපතිවරයා ලංකාරාම විහාරයට පැමිණ විහාරාධිකාරී පූජ්‍ය වලපනාවේ ධම්මජෝති හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. තම්මාසේ පත්විචික පිළිබඳව රටේ ජනතාවගේ භාග්‍යයක් වාසනාවක් ලැබෙනවා. සමගිව රැස්වෙන්න, සමගිව සාකච්ඡා කරන්න, සමගිව විසර යන්න ඕනේ. තමන්ගේ රටවැසියා තමන්ගේ දරුවෝ වාගේ සලකන්න ඕනේ. ඒ හින්දා සියලු දෙනාම එකතු වෙන්න මේ ජනාධිපතිතුමා වටේ එතුමාට හොඳ දර්ශනයක් තියෙනවා. ඈත පේනවා. ඒ නිසා එතුමත් එක්ක එකතු පාදා වෙලා මේ මාතෘ භූමියට යම්කිසි සේවයක් කරන්න තූපරාම විහාරස්ථානයේ වෙත පැමිණි ජනාධිපතිවරයා එහිදී විහාරාධිකාරී පූජ්‍ය කහල්ලේ ඥානීන්ද හිමියන් බැහැදුටුවා. අනතුරුව ජනාධිපතිවරයා මෙරිස්වැටිය රජමහා විහාරයට පැමිණ එහි විහාරාධිකාරී පූජ්‍ය ඊතල වැටුණුවේ ඥානතිලක හිමි බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මේ රටේ ජනතාවගේ සෝගිනි නිවන්නට ශක්තිය ලැබේවා, සත්පුරුෂයන්ගේ ගුණවන්තයන්ගේ ආශ්‍රය නිශ්‍රය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පෞල්වාදය සහ ඥාති සංග්‍රහය අවසන් වූ නව දේශපාලන ගමනක අවශ්‍යතාවය වර්තමාන ශ්‍රී ලංකාවට මතුව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පිරුම මහතා පවසනවා. අද අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළා. පාර්ලිමේන්තුවේ පැවති ජනාධිපතිවරයා තෝරා ගැනීමේ අවස්ථාවේ ඩලස් අලහප්පිරුම මහතාට සහාය පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද අනුරාධපුර පූජා භූමියට පැමිණියා. පවතින ඉන්ධන ගැටලුව සැලකිල්ලටගෙන සිය පෞද්ගලික රථ වාහනවල වෙන වෙනම පැමිණීම වෙනුවට මන්ත්‍රී කණ්ඩායම කොළඹ සිට අනුරාධපුරය දක්වා පැමිණ තිබුණේ එක් බස් රථයකින්. මන්ත්‍රී කණ්ඩායම ප්‍රථමයෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව මන්ත්‍රී කණ්ඩායම රුවන්වැලි සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදක සිය ඉදිරි දේශපාලන වැඩපිළිවෙල සම්බන්ධයෙන් දැනුවත් කර ආශිර්වාද ලබා ගත්තා. සත්තා සදා හොන්තු සුඛී අවේරා. අපි බලාපොරොත්තු වෙන ඔබතුමන්ලාගේ ඉදිරි හා ගමනක් තියෙනවා. පක්ෂයක් ගොඩනගාගෙන විශේෂයෙන් එක රට ඒකට ආරක්ෂා කරගෙන ඔබතුමන්ලාට මේ රට හොඳ සේවාවක් කරන්න බුද්ධාදී රත්නත්‍රි ආශිර්වාදය. අටමස්ථානයේ වැඳ පුදාගත් මන්ත්‍රී කණ්ඩායම අනුරාධපුරයේදීම ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඉදිරි දේශපාලන වැඩපිළිවෙල සම්බන්ධයෙන් දැනුවත් කළා. කුමක්ද අපේ අධිෂ්ඨානය? වහල් භාවයේ මානසික තත්වයකින් කටයුතු කරන වෙනුවට කෙසේද තේජාන්විත ශ්‍රී ලාංකීය මානසික තත්වය ගොඩනගාගන්නේ? ඒ වගේම ඥාති සංග්‍රහය මුළු මනින්ම අහෝසිකට කුසලතාවය මත පදනම් වෙච්ච නව ශ්‍රී ලාංකීය සමාජ ගොඩනගා ගැනීම. ඒ වගේම මේ පක්ෂ දේශපාලන වෛරසයෙන් ශ්‍රී ලාංකීය ජාතික දේහ මුදවගන්නේ කොහොමද? ඒ වගේම දූෂණය මුළු මනින්ම පිටු දැකලා දූෂිතයාට එරෙහි දඬුවම් කිරීමේ මානසික තත්වයකින් රටේ බහුතර ජනතාව සන්නද්ධ කරන්නේ. ඒක අපේ අධිෂ්ඨානය. අද රට විලිරුදාවකින් පසු වෙනවා යම්කිසි නව ආකාරයක විසඳුමක් මේ රටට අවශ්‍යයි කියලා. ප්‍රගතිශීලී ගමනක් මේ රටට අවශ්‍ය වෙනවා, මේ රටේ මිනිස්සු බලාගෙන ඉන්නවා කියලා අපිට දැනෙනවා. ගලේ පහරපු බලල්ලු බවට පත් වෙලා සිටින රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය දීපු අපේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ മന്ത്രി කණ්ඩායමත් මං හිතන්නේ අද ඉතාම අසරණ තත්යකට පත් වෙලා සිටිනවා. හැබැයි එදා SWRD බණ්ඩාරනායක මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිහිටුවද්දී තිබුණ ඒ සමාජ වාතාවරණයට සමාන සමාජ වාතාවරණයක් නැවත මේ රට තුළ මෝදී වීම පවතිනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වෙච්ච අපේ අපේක්ෂකයා පරාජයටපත් කළා. අද විලිලැජ්ජ නැතුව අද පාර්ලිමේන්තුවේ හිඟා කනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් කැබිනට් ඇමතිකම් ගන්න. සමන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ නායකයන්ටත් කියනවා කරුණා කරලා මේ ලැජ්ජ නැති වැඩේ කරන්න එපා. අපට පේනවා දැන් මේ පොදුජන පෙරමුණට ඉස්සරහට යන්න බෑ කියලා. ඒ නිසා තමයි අපි අලුත්ම වැඩපිළිවෙලක් වෙනුවෙන් අද අනුරාධපුරයට ආවේ කියන එක සිහිපත් කරන්න ඕනේ. අද කාටත් ඉතාමත් පැහැදිලිව පෙනෙන දෙයක් තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුවේ ප්‍රතිපත්ති නියෝජනය කරන්නේ කවුද කියන එක. හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම. අපි තීරණය කළා ඒකට සහයෝගය නොදීමට.
ශක්තිමත් නායකත්වයක් නොමැති නිසා අරගලයේ අර්ධ ජයග්‍රහණයකින් අවසන් වූ බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජාතික ජනබලවේගයේ විසින් අද පස්වරුවේ නුගේකොට සංවිධාන කළ ජන රැලිය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළා. පාර්ලිමේන්තුව විසිරුවා නව ජනවරමකට ඉඩ ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් ජාතික ජනබලවේගයේ සංවිධාන කළ රැලියක් අද පස්වරුවේ පැවැත්වුණා. විජේරාම හන්දියෙන් ආරම්භ කරන විරෝධතා පාගමන නුගේගොඩ දක්වා පැමිණියා. රටේ සල්ලි අනතුරුව අරගලයේ ජනබල රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් වංග පීඨයේදී පැවැත්වුණා. පෙරේද 18 වෙනිදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් එක්ක පෙළපාලියක් ගියා. යූනියන් ප්ලේස් වල යූනියන් ප්‍රදේශයේ මගරකල හිටිය පොලිසිය ජනාධිපති මන්ත්‍රීකට හරුණ නෙවෙයි, ජනාධිපති ලේකම් කාර්යාලයකට හරුණ නෙවෙයි, අගමැතිගේ ගෙදර හරුණ නෙවෙයි, පාර්ලිමේන්තුවට හරුණ නෙවෙයි, යූනියන් ප්‍රදේශයේ පාගමන මගරකල පොලිසිය විසින් පහරකට පහර එල්ලකට පළව හරිනවා. රනිල්ලික මම් පහරන්නෙක් වගේ මගරකල පහර දෙනවා. අපි දෙල් කඳේ දන් නුගේගොඩ ආවා. ස්වාමකාමී ഘോഷණය අපේ සටන් පාට කිව්වා මග රැකලා පහර දෙන්න ආව නම් රනිල් අපි අද නතර වෙන්නේ නුගේගොඩින් නොවන බව ඔබ මතක තබා ගන්න. එහෙම හැබැයි රනිල් ඔයා අපිව බියවද්දපු කාලේ ඔයා ගොඩක් තරුණයි. දැන් ඔයා මහලුයි. මතක තබා. විශාල ජනතා නැගිටීමක් සිද්ධ වුණා. හැබැයි අපිට ඒකේ ලබා ගන්න පුළුවන් උනේ බාග ජයග්‍රහණ. ඇයි ඉතාමත්ම සටන්කාමී ව්‍යාපාරකයෙක් නායකත්ව දෙන්න බැරි වුණා. එහෙනම් මේ වෙනස් කිරීම සඳහා ප්‍රබලතම ජනතා ව්‍යාපාරයක් ගොඩනගමු. ඒ වෙනුවෙන් සියලු දෙනා එකතු වෙන්න. අපි දන්න හොඳටම සර්වපාක්ෂික ආණ්ඩුව හදන්න බෑ. හැදෙන්නේ නැහැ. ජන විරෝධී ජන පීඩක ආණ්ඩුවට කවුරු ගියත් ජාතික ජන බලවේගය අපි කවුරුවක්වත් කීට්ටුවටවත් යන්නේ නැහැ කියන සහතිකත්වය දෙනවා. අපි ඉන්නේ ආණ්ඩුවක් හදන්න. සමේ සර්වපාක්ෂික අටමගල වලට අපි එන්නේ මහත්තයෝ. අපි ලෑස්ති වෙන්නේ ඕගොල්ලෝ ගෙදර යවලා පොදු ජනයා සතුටෙන් ඉන්න ආණ්ඩුවක් අපේ ආණ්ඩුවක් හදන්න අපි ලෑස්ති වෙන්නේ. සමීක්ෂණ ප්‍රතිඵල දැක්කම රනිල්ලගේ බොක්කරත් එන්නේ. ඡන්ද නම් තියන්න බෑ. බයයි හොඳටම බයයි. පෝලිං ඉවර වෙනකන් ඡන්ද තියන්න බැලු. පෝලිං ඉවර වෙනකන් ඡන්ද තියන්න බෑ. නැත්නම් සදාකාලික ඡන්ද නෑ තමයි. මොකද මේ පෝලිං ඉවර කරන්නේ නැහැ මේගොල්ලෝ කවදාවත්. ඡන්ද වලට බයලා තියෙන අයියේ. රට පුරාම කරන සියලු සමීක්ෂණ වල ප්‍රතිඵලතා පැහැදිලි. ජාතික ජනබලවේගයත් ජාතික ජනබලවේගයේ නායක අනුර සනායක සහෝදරයාත් මෙරට හදන්න පුළුවන් නායකයා සහ පක්ෂ ලෙස ජනතාව දැනටම පිළිගෙන ඉවරයි. ජනතාවගේ කැමැත්ත අපට තියෙනවා. ඒ ජනමතේ ජනවරමක් කරන්න ඕන. ජනවරමක් කරන්න මොකද්ද ඒක ප්‍රකාශන පත් කරන අවස්ථාවක් තියෙනවා. ඇත්ත සමීක්ෂණයත් කරන්න පුළුවන් මහමැතිවරණේ ගේන්න මහමැතිවරණේ. ඒ මහමැතිවරණයෙන් අපි අපේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට ජනතාවාදී පාලනයක් නිර්මාණය කිරීමට අත්අල්මද ගමු. ජාතික ජනබලයකට ජය වේවා. ජනතාවට ජය වේවා. අරගලයට ජය වේවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සොහොයුරිය වන දුලංචලී ප්‍රේමදාස මහත්මිය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තබා අලාභහානි සිදු කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශය ලබා ගැනීම සඳහායි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පසුගිය ජූනි මාස 22 වෙනිදා වත්මන් ජනාධිපති එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිටට විරෝධතා පෙළපාලියකින් ගමන් කළා. එහිදී පිරිස නිවස වෙතට ගමන් කිරීමට උත්සාහ ගැනීමත් සමග ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර උණුසුම් වාතාවරණයක්ද නිර්මාණය වුණා.
මේ අතර හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කර තිබූ දැනුම් දීමකට අනුව ඇය අද පෙරවරු 11ට පමණ එහි පැමිණියා. පැය 6මාරකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව අද පස්වරු 5:15ට පමණ ඇය ඉන් පිටතට පැමිණියා. මට එන්න කියලා තියෙන්නේ ජූනි 9 වෙනිදා රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යතුමා වර්තමාන ජනාධිපතිතුමාගේ නිවස ගිනි තැබීම සම්බන්ධයෙන් ප්‍රකාශය සටහන් කරගන්න. ඔහුගේ කට උත්තරේදී මගේ නමත් සඳහන් කරලා තියෙනවා. කියන්නේ ඔහු හිතනවා අපි ඒ කියන්නේ මාස ගණනකට කලින් කරපු ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලය තමයි එදා ආවේ කියන එක. වැඩියෙන්ම එතුමාට මේ මුළු ජීවිත කාලෙම තරහ ගිලා තියෙන එකම කාරණාව ඔහුගේ ගේ ගිනි තැබීම. අපි ෆැසිස්ට්වාදීන් නෙවෙයි. එහෙනම් අපි කිසිසේත්ම එතුමාගේ නිවස විතරක් නෙවෙයි ඔය පොහොට්ටුවේ කොච්චර වැරදි කරත් ඔය පොහොට්ටුවේ ඉන්න සියලු දෙනාගේ නිවස් ගිනි තිබ්බෙකට අපි විරුද්ධයි. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සොහොයුරිය වන දොරංජලි ප්‍රේමදාස මහත්මියවද අද ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණා. විශේෂයෙන් මොකද්ද CIDට අද කැඳවීම? නෑ අර දැන් ඉන්න ජනාධිපතිතුමාගේ ගෙදර පුච්චපු එක ගැන ඉන්ක්වයරි එකට මට ස්ටේට්මන්ට් එකක් දෙන්න එන්න කිව්වා. මම ආවා ස්ටේට්මන්ට් එක දුන්නා. ඉතින් එච්චරයි. ඒ කියන්නේ ඔබතුමී කොහෙද හිටියේ ප්‍රශ්න කරන්න තරම්? මම එතන පැත්තකින් හිටියේ. ඔබතුමී අදාළ දිනේ ප්‍රදේශයේද හිටියේ නැත්නම් ඔව් නැත්නම් එන්න කියන්නේ නැහැ. මේ අතර ජූලි මාස 7 වෙනිදා අර්ලියගහ මන්දිරය තුළට ඇතුළු වී එහි දේපළවලට හානි කිරීමේ සිද්ධියට අදාළව ස්ථකකරුවන් 50 දෙනෙකුගේ ඡායාරූප පොලිසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. එම ස්ථකකරුවන් සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් 0112 42 1867 076 347 7342 හෝ 1997 යන දුරකථන අංකවලට අමතා දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. කිසි වෙතත් මෙම ඡායාරූප ලැයිස්තුවේ සිටින සමාජවාදී තරුණ සංගමේ ජාතික සංවිධායක එරන්ද ගුණසේකර අද පස්වරුවේ නුගේගොඩදී පැවති ජාතික ජනබලවේගයේ ජනරැලිය අමතා කතාබක්ද සිදු කරනු ලැබුවා. ඔයාලා හිතනවා නම් ගෝල් ෆේස් අරගල කරුවන් මර්ධනය කළා මේක ආපස්සට යවන්න පුළුවන් කියලා හිතනවා නම් අපි රනිල් රාජපක්ෂට කියනවා බලා නුගේගොඩින් දෙවනි රැල්ල ආරම්භ කළා කියන්නේ. අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ පැය 72ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් මෙවන විට දේශපාලන සහ සිවිල් සංවිධාන රැසක විරෝධය එල්ලවනවා. එමෙන්ම ජාත්‍යන්තර ශ්‍රම සංවිධානය අද නිවේදනය කළේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි. ආණ්ඩුවට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය පෙරේදා කොළඹදී පැවැත් වූ විරෝධතාව අතරතුර අත්අඩංගුවටගත් වසන්ත මුදලිගේ පූජ්‍ය ගල්වව සිරිධම්ම හිමි සහ හෂාන් ගුණතිලක යන තිදෙනා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ පැය 72ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිමි වුණා. ඊට විරෝධය පළ කරමින් මානව හිමිකම් උල්ලංඝනයට එරෙහිව නැගී සිටින සංවිධානයක් වන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අද නිවේදනයක් නිකුත් කළා. එම සංවිධානය රජයෙන් ඉල්ලා සිටින්නේ විරෝධතාකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත භාවිත නොකරන ලෙසයි. එමෙන්ම ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව අවධානය යොමු විය යුතු බවයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දෙන්නේ. රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටින වසන්ත මුදලිගේ ඇතුළු පිරිසගේ සුවදුක් විමසීම සඳහා නීතිඥයින් පිරිසක් අද වෙලිකඩ බන්ධනාගාරයේ වෙත පැමිණියා. කැඳවුම්කරු වසන්ත ඒ වගේම භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ස්වාමීන් වහන්සේ සහ අනිත් කෙනා කරපු ත්‍රස්තවාදී ක්‍රියාව මොකක්ද? ඔවුන් අත්අඩංගුවට ගැනීමට ප්‍රධාන හේතුව තමයි මේ අරගලයට සම්බන්ධ වීම. එතකොට මේ අරගලයේ ත්‍රස්තවාදී ක්‍රියාවක්. අපි දන්නවා මේ රනිල් වික්‍රමසිංහ අගමැති වූ පළවෙනි තප්පරයේම ඔහු රුවන් විජේවර්ධනව පත් කරනවා මේ අරගලයට සහාය දක්වන්න. අරගලයට පහසුකම් සලසන්න. ඒ අරගලයේ ත්‍රස්තවාදී ක්‍රියාවක් නම් ඊට මුලින්ම අනුබල දීපු තැනැත්තා විදියට ත්‍රස්තවාදී වැළැක්වීම පනතේ දෙවන වගන්තිය යටතේ රනිල් වික්‍රමසිංහව අත්අඩංගුවට ගන්නවා. මේ අතර දේශපාලන නියෝජිතයින් සහ සිවිල් සංවිධාන කිහිපයක්ද වසන්ත මුදලිගේ ඇතුළු පිරිස රැඳවුම් නියෝග මත තබා ගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කළා. පළමුව රජය මේ මර්ධනය නවත්තන්න ඕනේ. මොකද අද පොලිස් ඇමතිවරයා ඊටාම පැහැදිලිව ඊටාම දුර්දාන්ත විදිහට තෝරාගත් පිරිස් අත්අඩංගුවට ගන්නවා විවිධ හේතු දක්වනවා. ආරක්ෂක ලේකම්වරයාත් එහෙම ප්‍රකාශ කරනවා. කොටින්ම උතුරේ ත්‍රස්තවාදීන්ට උදව් උපකාර කරපු දුරකථන sannivedana සපයපු ත්‍රස්තවාදීන්ට උදව් කරපු අය අද රටේ ඇමති ධූරවල ඉන්නේ. ත්‍රස්තවාදීන් එවැනි ඇමති ධූරවලට පත් කරලා තියෙනවා. ඒ තත්ත්වයට මේ පෙළපාලියක් සංවිධානය කිරීමට මුවා වෙලා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත පාවිච්චි කිරීම මේ රට ඇතුළත ලෝකයේ ඇතුළත ආණ්ඩුව ගැන ජනතා විශ්වාසය
අහිමි කර ගැනීමට ලොකු හේතුවක් වෙනවා. ත්‍රස්තවාද වළක්වන පනත අවසි වෙන්න ඕනේ කියලා ඒත් ඒක භාවිතා නොකරන සිටින බව රජයේ කීප ආයතනවලට විදේශ ආයතනවලට ජාත්‍යන්තර ආයතනවලට පුරුදු දීලා තියෙනවා. රජයේ අපි ඉල්ලන්නේ මේ තුන්දෙනාම වහාම නිදහස් කරන්න. රජයේ එහෙම ශිෂ්‍ය මර්ධනයක් සාමකාමී උද්ඝෝෂණ මර්ධනයක් කරන්නේ යම් කිසි කරුණක් තියෙනවා නම් ඒක විමසන බලලා ආරක්ෂක අංශ විසින් කටයුතු කරයි. බිත්තරයක් සඳහා රුපියල් 45ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය ඊයේ රාත්‍රියේ සිට බලපෑත්වෙන පරිදි අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කෙසේ වෙතත් බිත්තර නිෂ්පාදකින් පවසන්නේ අමුද්‍රව්‍ය සපයා ගැනීමේදී අධික මුදලක් දැරීමට සිදුවන බැවින් එම බිලට බිත්තර අලෙවි කිරීමට නොහැකි බවයි. ඊයේ රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි බිත්තරයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළා. ඊට අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 43ක් වන අතර දුඹුරු සහ රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 45ක්. ඇත්තම කියනවා නම් පාරිභෝගිකයට මේ අවස්ථාවේදී අපි අඩුවෙන් මේක දෙනවා කියන එකට අපි කොහෙත්ම විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් කොහොමද මේ බිත්තරයක් මේ ගානට දුන්නේ කියන එක ලොකු ප්‍රහේලිකාවක්. අපිට ඕනේ අපේ නිෂ්පාදන පිරිවැය අපිට අඩු කරගන්න අපේ අමුද්‍රව්‍ය වල. එතකොට මේගොල්ලෝ කරපු වැඩේ තමයි හරියටම බිත්තරය අඩු කරා. නමුත් අපේ ප්‍රශ්නේ විසඳුවේ නැහැ. හරියට මේක අර කොටිය ගහට නැග්ගාම ගහ කැපුවා කොටිය බේර ගන්න වගේ. අපි පස්සම්පත් අමාත්‍යාංශයේ බිත්තරයකට යන වියදම තීරණය කරලා තියෙනවා රුපියල් 49,50ක්. එතකොට ට්‍රාන්ස්පෝර්ට් එකත් එක්ක ගත්තාම සිල්ලර වියදමත් එක්ක ගත්තාම ඇත්තෙන්ම බිත්තරයක් පාරිභෝගිකයක් ලැබෙන්න වෙන්නේ රුපියල් 55ට 58ට වගේ. පස්සම්පත් අමාත්‍යාංශයෙන් මේ නිෂ්පාදන වියදම නිකුත් කරලා තියෙනකොට රුපියල් 43ට 45ට අපිට බිත්තරයක් දෙන්න විදිහක් නැහැ. ඊට රසීමේදී මෙහෙම එකඟ වුණානේ ඇමතුමත් එකඟ වුණා. ආගමතුමත් එකඟ වුණා. එකඟ වෙලා ඒ සියලුම සාකච්ඡාවෙන් පස්සේ තමයි මේ ගැසට් එක ගහලා තියෙන්නේ. රුපියල් 50ක් නිෂ්පාදනය වෙනවා කියලා සියලුම දෙනා පිළිගත්තා. මේ ගණන් බලද්දී ඉතාමත් සාධාරණ ගණන් ගණනය කිරීමක් තමයි පාරිභෝගික අධිකාරිය කරලා තියෙන්නේ. ඒ අනුව තොග නිෂ්පාදකයාට සියලුම වියදම් ඇරලා ලබාගත්තු ණය පහසුකම් වලට පොලියත් එක්කම ගණනය කරලා තමයි මේ මිල තියලා තියෙන්නේ. ඒ නිසා කිසිම වෙලාවක මේකේ වැරදීමක් නැහැ. බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමත් සමග පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් ඒකකයේ නිලධාරීන් අද නාරාහෙම්පිට ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළඳුන්ට අවවාද කළා. මෙහිදී බිත්තර මිල රුපියල් 62ක් ලෙස දක්වා තිබූ පෝරුද ඉවත් කෙරුණේ මිලසින්. බිත්තර මිල සම්බන්ධයෙන් ජනතාව සහ වෙළඳුන් දැක්වූයේ මෙවන් අදහසක්. පහකින් අඩු වුණා කියලා නිවුස් වලයි ඒවල නම් කියනවා. ඒත් ඉතින් කඩේට ආවම නම් කිසිම අඩුවක් නැහැ. රජයෙන් පාලන මිල දෙනකොට අර ගොවියා අපිට දෙන්නේ නැහැ බිත්තර මේ ගන්නට. දැන් 62යි අපි උකුරන් සුදු බිත්තර. දැන් බිත්තර බාගෙන නෙමෙයි කාලා කණ්ඩා වෙලා තියෙන්නේ. මෙවර ජලකන්නේ අස්වනු නෙලීම සඳහා යන්ත්‍රෝපකරණවලට අවශ්‍ය ඉන්ධන ලබා දීමට කටයුතු කරන ලෙස රජරට ගොවි ජනතාව ඉල්ලා සිටිනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ තම අමාත්‍යාංශය විසින් ඉල්ලුම් කරන පරිදි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ඩීසල් ලබා නොවිදෙන බැවින් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි. වගා ආරම්භයේ පොහොර සහ කෘෂි රසායනික අර්බුදයට මුහුණ දුන් ගොවීන් මේ වන විට අස්වනු නෙලීම සඳහා ඉන්ධන සපයා ගැනීමේ අර්බුදයකට මුහුණ දී සිටිනවා. පෙරෝම්හල් වලින් කොළ මඩින යන්ත්‍ර සඳහා සීමිත ඉන්ධන ප්‍රමාණයක් නිකුත් කිරීම හේතුවෙන් සිය අස්වැන්න නෙලා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ. මැෂින් ක්‍රියා කරන්න අපිට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය අපිට ප්‍රමාණවත් මදි. දැනට ලැබෙන්නේ අක්කරයකට ඩීසල් ලීටර් 15යි අපිට ලැබෙන්නේ. ඩීසල් ලීටර් 25ක්වත් තවම වශයෙන් ලබා දෙන්නත් කියලා ඉල්ලීමක් කරනවා. වන්න මේ රජ නිලධාරීන්ගේ වගකීම් ඉල්ලන්නේ ඉන්ධනත් එක තමයි ප්‍රධානම ගැටලුව වෙලා තියෙන්නේ. කියා ගන්න බෑ මා හරිම වේදනයි. දවස් 15ක් 20ක් ඉඳන් පෝලිං වල ඉඳලා ඩීසල් ටිකක් ගන්න නැතුවට ඊට පස්සේ ඇවිල්ලා තමයි මේ කට්ටිය ඔය කුලියට දාගෙන කපන්නේ මේවා. දැන් නැත්තම් තව සතියක් දෙයක් ගියොත් මේ ගන්න දෙයක් නැහැ. වී ඔක්කොම බිමට හැලෙනවා. ගොවීන්ට ඉන්ධන නිකුත් කරන්න තමන් වගා කරලා තියෙන අක්කර ගාන අනුව ඒ සඳහා සියලුම දිස්ත්‍රික්කවල දිසාපතිවරු මේකට එකඟ වුණා. බොහෝ සතිවල අපි ඉල්ලුම් කරන මුළු ප්‍රමාණයම යන්නේ නැහැ. ඇතැම් විට ඒක 50ක් 60ක් දක්වා අඩු වෙනවා. සමහර සතිවල එකදු බවුසරයක්වත් යවපු නැති තත්ත්වයන් තියෙනවා. ඉතින් ඒ තත්ත්වයන් තුල ගොවීන් විශාල වශයෙන් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. අපි ඇගෙනහිර පළාතේ මේවාර අස්වනු නෙලීමට නියමිතව තිබුණු අස්වැන්නෙන් 10%ක් 15ක් අතර අස්වනු නෙලා ගැනීමට නොහැකිව විනාශ වෙලා තියෙන තත්ත්වයක් තියෙනවා. දැන් තවත් පුවත් කිහිපයක්. දික්වෙල්ල කුමාරතුංග මුනිදාස විද්‍යාලයේ දසවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුට අවස්ථා කිහිපයකදී ලිංගික අතවර සිදු කළ බවට සෙකපිට විද්‍යාලයේ සංගීත ගුරුවරයා ඊයේ දික්වෙල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නිවිතිගල ගොඩබෙල ප්‍රදේශයේදී ගොයම් කැපීමේ යන්ත්‍රයක් කුඹුරට ඇතුළු කරන අවස්ථාවේ 59 වෙනිදි ගොවි මහතෙකු යන්ත්‍රයේ පෙරළී ඊට යට වී තිබුණා. අනතුරුව ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා ඔහු ඉන් ඉවතට ගැනීමට කටයුතු කර රෝහල්ගත කිරීමේදී ඔහු මිය ගොස් තිබුණා. මෝදර ප්‍රදේශයේ නිව් හාබර් සර්විස් ආයතනයට අයත් නෞකාවක් පින්තරු කිරීමට යාමේදී එහි සිරු වූ පුද්ගලයන් දෙදෙනෙකු බේරා ගැනීමට ගිනි නිවන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අද හැකි වුණා. ඒ පැය 4කට අධික කාලයක් පුරා සිදු කළ මෙහෙයුමකින් අනතුරුවයි. මේ සමගින් පුවත් අවසන්. සුබ රාත්‍රියක්.